නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අදත් සුපුරුදු ආකාරයට සුපුරුදු ආකාරයෙන් කියන දැන් මොකද සත්‍යන්ත දෙකක් අපට එකතු වෙන්න බැරි වුණා මේ සංගතේට මාත් කුදුරක්කුණු නිසා සති දෙකක විරාමයක් තියලා ඉරිදාවන් දෙකක විරාමයක් තියලා අපි ධර්මය මුල් කරගෙන දැන් මේ කාර්මීවීමක් සිද්ධ කරන්න ඉතින් එහෙම සති දෙකක හිදසක් ආවා කියලා මම කියන්නේ එහෙම ඒක ඔබට හිදසක් නොවෙන්නට ඕනේ. මොකද අපි ඉගෙන ගන්න කාලේ එහෙම තමයි කරේ. කියන්නේ අමතර දවසක් ඉතුරු වුණොත් එimhe එදාට අපි අර කරපු ටික ගොඩාක් ප්‍රගුණ කරනවා. අපි එක අපි හරි කැමති එහෙම දවසක් වෙනකොට මොකද හේතුව අර එකතු වෙලා තිබිච්ච කොටස පිළිබඳව නැවත පසුවිපරමක් කරන්නට ඒක හොඳ අවස්ථාවක් නිසා ඉතිහාසයේ self study එකක් කරගන්න පුළුවන්කම තියෙන නිසා මම හිතනවා ඒ කියන ආසක්ත වීම ඒ කියන උනන්දුව ඔබට තිබිය යුතුයි. නැත්තම් මේ ගමන යන්න බෑ. මොන පැත්තකින් අර මම කියන්නේ ස්ථාවර ප්‍රතිපත්තියක් කිහිපයක් හරි ජීවිතය තුළ තියාගන්නට ඕනේ. ඉතින් එහෙම ගන්නකොට අර හොඳ ධර්මඥානයක් ඇති කරගන්නෙමි කියලා මොකද ඔබට මම ඉදිරියට දැන් මේ ටික කරන ගමන් ඉදිරි කාලේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා ධම්මසංගණීය විභංග ධාතු කතා වාගේ දේවල් රාත්‍රියට පෑ වාගේ කරලා දෙන්න. එතකොට ඔබට දැන් මේ ඇත්තම මේ හරිය සහ ඔය මාත්‍රිකා ස්වරූප කුසල ධම්මා ආදී මේ කොටස් නිකන් ගණන් පාඩමක ආකෘතියක් කුසලනවා. මේ හරියද මොකද මම ඔබට මම හිතන ඔබට මතකත් ඇති අපි ඉස්සරෝම අභිධර්මයට යනකොට මේ පොතට 22ක් හිටියා. අපි මාත්‍රිකා ස්වරූප ඉවරනකොට 3යි හිටියේ. ඒ නිසා දැන් ඔබේ අපේ කණ්ඩායමයකට අඩු වුණා කියලා පුදුමයක් නැහැ. දැන් භාවනාවක් උගන්වනකොටත් ওই ලක්ෂණේ තියෙනවා. භාවනා කරන්න එනවා විශාල පිරිසක්. හැබැයි ඒක දිගින් දිගට කරගෙන යනකොට එකට මුහුණ දෙන්න ඒගොල්ලන්ගේ මනස් සූදානම් නැහැ. ඉතින් ඔය සූදානම් නොවන වග ඔය ඉදිරියට යන්න අකමැති බව සාමාන්‍ය මනස වල ස්වභාවය. ඉතින් මේ දුර්වලතාව හඳුනාගෙන අපි ඉස්සරහට යන්නට ඕන. මොකද අපට පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද දැන් අපි මේ ඉගෙන ගන්නවා ධර්මය. මොකද ඒ සුතමේ ඥානය හරි වැදගත් වෙනවානේ භාවනාවට. සුතමේ චින්තාමය ඥානය තුලින් භාවනාමය ඥානය පුල් කරගන්න උත්සාහවත් වෙන කෙනෙකුට ගොඩක් වෙලාට වැරදෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒ නිසා ඒ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද පර්යාප්ති ඉගෙන ගන්න සුතමේ චින්තාමය ප්‍රතිපත්ති සමත විදර්ශනා භාවනාව ප්‍රතිවේද කෙලින්ම සෝවාන් ආදී මාර්ගඵල ලැබීම. ඉතින් ඒ විදිහට ඒ කැපවීමක් අත්‍යන්ත නිමග්න වීමක් අඛණ්ඩ ඒකට යොමු වීමක් අවශ්‍ය කරනවා. ඒ ටික කරගත්තාට පස්සේ ඔබට අන්තිමට තෘප්තිමත් මගේ මේ කොටස දැන් සම්පූර්ණයි. පටක ඊළඟ කොටසට මේ විදිහට සැලැස්මක් සකස් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු යන කෙනෙකුට විධිමත් ශක්තිමත් සැලැස්ම අවශ්‍ය කරනවා. ඒ සැලැස්ම තුළ අපි ක්‍රියාත්මක වෙනකොට අපට එක එක්කෙනාට පුළුවන් මට්ටම් තියෙනට පුළුවන්. හැබැයි හැම වෙලාවෙම දැනගන්නට ඕනේ තාම සම්පූර්ණ නැහැ කියන ඒ මානසිකත්වයේ තියෙනට ඕනේ. ධර්මයේ පිළිබඳව ඒ අතෘප්තිකර භාවයේ තියාගන්නට අතෘප්තිකර භාවය ඇති කරගන්නේ අසහන ඇති කරගන්නට නෙමෙයි. කපකිච්චෝකේ රහතන් වහන්සේට කටයුතු කරලා ඉවරයි. අකතඤ්ඤු කියලා කේ රහතුන් වහන්සේටනේ. ඒ කියන්නේ ආය මොකුත් කරන්න දෙයක් නැහැ එතකොට. සියල්ල දැනගෙන ඉවරයි. අකත කියලා කියන්නේ නිවන. අකතඤ්ඤු කියලා කියන්නේ නිවන දාන්න කියන. දැන් අපි අකතඤ්ඤු කියනකොට අපට මතක් වෙන්නේ නැත්නම් අර මේ අකුරුතඥ කියන ඒ අර්ථයක් තියෙනවා. අකතඤ්ඤු කියනකොට කර්ම චිත්ත ඍතු ආහාර ආදීකින් වස්තු ආරම්මන ඒ කිසිම දෙයක උපකාරයකින් හටගත් දෙයක් නෙවෙයි නිවන. දැන් රූප කයම හට ගැනීමට කර්ම චිත්ත ඍතු ආහාර
නාම ධර්ම ඇතිවීමට වස්තු ආරම්මන චක්ෂු ආදී වස්තු ආරම්මන රූප ආදී ආරම්මන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං නාමයක චක්කු විඥානි තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා ඒ නාම ධර්ම ඇතිවීමට වස්තු සහ ආරම්මන උපකාර වෙන හැටි රූප ධර්ම ඇතිවීමට කර්ම චිත්ත ඍතු ආහාර ඒ නිසා මේ මෙන්න මෙහෙමයි මේ එකකින්වත් සම්බන්ධයක් නැති නිවනනේ ඒ නිසා අකතඤ්ඤෝ කිය රහතුන් වහන්සේට කියන්නේ බුදු පස්සේ බුදු මහරහතුන් වහන්සේට කියන්නේ ඔය අර්ථය සලකාගෙන ඔය දැන් සති දෙකක් දවස් දෙකක් අපි ඈත් වෙච්ච නිසා ඔය උද්‍යෝගයේ නවපපාවක් වැක්සින් එක දුන්නා ප්‍රතිශක්තිකරණය දීලා මම අපේ පාඩමට ප්‍රවේශ වෙමු අර විදියට කෙනෙක් පොත් ලියාගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබේ පොතේ නිකන් අලුත් පොතක් විදිය නෙමෙයි ලොකු සටහන් තියෙනට ඕනේ. highlight කරලා කොළවල ලියාගෙන වෙනම පොතකුත් තියාගෙන මේකේ සටහන් ගහලා පොතක් නැස්තින වෙන විදියට තව කෙනෙකුට පස්සේ පරිශීලනය කරන්නත් හොද වෙන විදියට තියාගෙන ඉන්නට ඕනේ. එවනම් අද අපට තියෙන එහෙමනම් අපේ දොස්තර මහත්මයෙක් මට එච්චර එකම මතකයක් තිබුණා එච්චර කුමක්ද කියලා තේජෝ ධාතුව පිළිබඳව විස්තර කරන්න පඨවි ආපෝ තේජෝ වායෝ භූත රූප හතර ගැන අපි විස්තර කරගෙන එන්නේ. එතකොට ඔබට තේරෙනවා ඇති භාවනා කරනකොට කොච්චර තමන්ට ලොකු ආත්ම ශක්තියක් ගොඩ නැගෙන්න මෙන්න මේ අභිධර්මඥානෙ බලපානවද කියන එක. නොපසුබටව යන්න කොච්චර මේක බලපානවද කියලා ඔබට තේරෙයි. ඒක විතරක් නෙවෙයි දිනදා කටයුතු දාන ආදී පින්කම් කරනකොට නේද බුද්ධ වන්දනාවක් කරනකොට පිරිස් සූත්‍රයක් කියනකොට දැන් බලන්න කපට පේනවානේ. කොච්චර දුරට හයියෙන් පිරිච්චිය කියනවා. තමයි පොයලාස් වලටම තනියෙන් ඇවිල්ලා කරනකොටත් පිරිස පිටින් කරනකොටත් අපට තියෙන. ඒ කරනකොට ඔබට දැනෙලා නැද්ද මේගොල්ලන්ගේ මේ චේතනාන්විතව නම් නෙමෙයි මේක කරන්නේ කියලා. ඔහි කියනවා. ඒගොල්ලෝ හිතා ගන්නවාද අපි පිරිත් පැයක් කිව්වා බුද්ධ වන්දනාව පැයක් කිව්වා බුදු ගුණ කිව්වා ඉතිපිසොක් පාඨය කිව්වා සෝ භගවයි පිපි අරහං ආදි වශයෙන් කිව්වා අපි පැයක් පින් සිද්ධ කරගත්තා නිවන් මාර්ගයේ වැඩ කොටසක් කරගත්තා කියලා ඒගොල්ලෝ හිතා ගන්නවා. හැබැයි බොහෝ සෙයින් කියලා නෑ ඒගොල්ලෝ හිතාගන්නේ ගාථා ටික පිරිත් සූත්‍ර ටික වැඩි ප්‍රමාණයක් කිව්වට පස්සේ වැඩේ හරි කියලා. ඒක හරිද වැරදිද කියන ප්‍රමාණවත් සාධකයක් නෙවෙයි. අන්නේ ඔන්න ඕකට හරිද වැරදිද කියන එක තේරුම් ගැනීමට මම හිතනවා මේ පාඩම් එක්කලා ඔබ එකාත්මි වුණා නම් ඔබට උත්තරේ හම්බ වෙනවා. ඒකයි. එතකොට බලන්න තේජෝ ධාතුව ගැනයි කියන්නේ දැන් තේජෝ ධාතුව කියලා කියවට පස්සේ අපිට එකපාරට මතක් වෙන්නේ තේජස් උණුසුම කියලානේ. උණුසුම් ගතිය කියලා තමයි අපිට මතක් වෙන්නේ. හැබැයි සීතලත් ඒකටම ඇතුළත් වෙනවා. තේජස් නම් කවර දෙයක හෝ පවත්නා උණුසුම් ස්වභාවයේ දිලිසෙන ස්වභාවයේ තියුණු ස්වභාවයේ පරිපාචකත්වයයි කියලා කියනවා. එතකොට තේජෝ ධාතුව කියලා කියන්නේ ඒ ස්වභාවය. දැන් මෙතන දිලිසෙන ස්වභාවය කියලා කියන වර්ණය ගන්න එපා. වර්ණය ගත්තොත් එන්නේ චක්ෂුවට සම්බන්ධ කරන රූපාරම්මණයනේ. ඒක රූප වර්ණ රූපේ එක. දැන් මෙතන කියන්නේ මේ තේජෝ ධාතුව. එතකොට මෙතන දිලිසෙන ස්වභාවය කියන එක අදහස් කරලා රස්නේ ගතිය කෙනෙකුට අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ දැන් පඨවි තේජෝ වායෝනේ කාය ප්‍රසාදයට වදින්නේ කාය ප්‍රසාදයට පඨවි තේජෝ වායෝ වදින්නට ඕනේ. දැන් අපි මෙහෙම කරලා තිබ්බොත් මధుරේ කෑවොත් කාය ප්‍රසාදයට වැදුණනේ කියලා කියනවා. උන්වහන්සේ මට කියනවා එතකොට දැන් අපි ගින්දරක් ළඟට යනකොට අපිට කියනවානේ දැන් ඈත රූප වර්ණ රූපේ හැට ඈත තිබිලා ගන්න. ශබ්ද රූපේ ඈත එක ගන්න අරමුණු කරන්නේ. හැබැයි පඨවි තේජෝ වායෝ මේකට වදිනවා කියලා විස්තර කරනවානේ. ඒක නිසානේ කාය විඥානයේ සුඛ සහගත සහ දුක්ඛ සහගත කියලා බෙදිලා තියන්නේ. එහෙම කියලා මගෙන් අහනවා. එතකොට දැන් ගින්දර වාගේ තැනකට ගියාට පස්සේ දැන් තේජෝ ධාතුව දැනෙනවා නම් ඉතින් ගින්දර ඇඟේ වදින්නේ නැහැ නේද? එතකොට ඒ පඨවි ධාතු රූපය කාය ප්‍රසාදයට වැදිලා නැහැ නේද? එතකොට ඒකත් එතකොට අර රූප ශබ්ද වාගේ ඈත තිබිලා නේ මේ කාය ප්‍රසාදයට වදින්නේ කියලා. ඔබ මොකද කියන්නේ? කියන්නේ
මේ ගිනි දැල්ල පිච්චෙන ගන්නට වදින්න අවශ්‍ය කරන්නේ නැහැ. ගිනි දැල්ල නෙවෙයි තේජෝ ධාතුව කියලා කියන්නේ. මොකද ඒකේ උණුසුම් ගතිය. ඉතින් උණුසුම් ගතිය වදින්නේ නැත්නම් ගින්දර ගවට යනකොට ගින්දර ඇගේ ගෑවෙන්න ඕනේද එතකොට? නැහැ මේකක් නැහැ. ගින්දර ගෑවෙන්න ඕනේද? නැහැ එහෙම නැහැ. ඒ උණුසුමනේ එතකොට මේ කියන්නේ එතකොට. උණුසුම නිසා ඉතින් මම මේ විදිහට කියලා දුන්නේ. ඉතින් ඔබටත් ඔයගේ ප්‍රශ්න වලට තරම් යන්න පුළුවන්කම තියෙනවා. තේජස් නම් කවර දෙයක හෝ පවත්නා උණුසුම් ස්වභාවය, දිලිසෙන ස්වභාවය කියන කොටත් ඒක තමයි කියන්නේ. තියුණු ස්වභාවය, තියුණු කියන්නේ තර උණුසුම් කියන එක. තියුණුයිනේ. හරි තියුණු. ඊළඟ පරිපාචකත්වය කියන්නේ පුළුස් සාධාරණ. පැසවනවා පුළුස් සාධාරණ. එතකොට දැන් අපට ඉදිරියට මේක විස්තර වෙනවා. ධාතු ශබ්දයෙහි අර්ථ එක වෙනසක් නෑ. ධාතු කියලා කියන්නේ යමක තියෙන මුල ස්වභාවය. මුල ස්වභාවය. ඉන්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ. ඉන්ද්‍රිය කියන්නේ හිත කෙලිම සත්වයාට සත්වයා කියලා හඳුන්වන චිත්තසංතානයක් හා බැඳී පවතින උණුසුම් ගතිය. අනින්ද්‍රියබද්ධ ඉන්ද්‍රිය වල බැඳීමක් නැහැ. ඒක අපි මෙහෙම හිතන්නකො දැන්. ගිනි කොටක් ඇවිල්ලා උණුසුම තියෙන අපේ අදාළත්වයක් නෙවෙයි, සත්වයේ අදාළත්වයක් නෙවෙයි. දැන් ලැබු ගිනි ඇති වෙන්නේ. සූර්යයාගේ රශ්මිය. දවලක් කපලා බහිනකොට ඒකේ රසණයක් එන්නේ. කමරයකට වෙලා වහගෙන ඉනකොට ටික වෙලාවකම රස්නේ වෙන්නේ. ඒකට නේද අපේ ශරීරය උණුසුමක් බලපාන්නට පුළුවන්. දැන් අපි ලොකු අලක් කැපුවට පස්සේ ඒ වෙලාව ඇතුළට බැස්සොත් එහෙම මොහොතකට හරි කොච්චර රස්නේද එතකොට. එතකොට එකට චිත්තසංතානි සම්බන්ධයක් නැහැනේ, භෞතිකයි. අනින්ද්‍රිය බද්ධ. අනින්ද්‍රිය බද්ධ. ප්‍රතිබද්ධ කියන්නේ ඒකයි. කොතනක හෝ පවත්නා උණුසුම් ආදී ස්වභාවයේ තේජෝ ධාතුව. උණුසුම් ආදී කියලා කිය බුද්ධ වචනේ මුල් කරගෙන. මොකද උණුසුම පමණක් නෙවෙයි සීතලත් තේජෝ ධාතුවම තමයි. මොකද අපට කියවා තේජෝ ධාතුවෙන් පුළුස්සන ස්වභාවයේ පරිපාචකත්වය කියලා කියනවා. පරිපාචකත්වය. එතකොට දැන් සීතලෙන් කරන්නේත් එහෙමනේ. දැන් අපි අයිස් කැටයක් අතේ තියාගිටොත් පිලිස්සෙනවනේ. දැන් බලන්නකො හිම වැටෙන රටවල් වලට ගියාට පස්සේ නිකන් ඒ ගස් වලට වැටලා ගස් නිකන් අර පිලිස්සලා ගිහිල්ලා වගේ. ඒ කියන්නේ හිම වල තියෙන සීතලටත් ඒ දේම තමයි සිද්ධ වෙන්නේ. ගස් කොළ පිලිස්සලා ගිහිල්ලා තියෙනවා. කොළ වලට වැටෙනවා කොළ පිලිස්සලා. අපි හිතන්නේ මේ ගින්දරට විතරක් වෙන්නේ කියලා නෑ. එතකොට තේජෝ ධාතුවේ ලක්ෂණ දෙකක් තියෙනවා. උණුසුම සීතල දෙකෙන්ම කරන්නේ දවඩ ස්වභාවය. පරිපාචකත්වය කියලා කිව්ව එකට. මේ ඇතැම් තැනක ලක්ෂණ තේජස කියලා හඳුන්වනවා. ලක්ෂණ කියලා කියන්නේ ස්වභාවයනේ. එකට ආවෙනික ස්වභාවය. කියන්නේ තේජෝ ධාතුව කියලා මේකේ අදහස් කරන්නේ ඒකයි. තේජෝ කසිනේ වඩලා බඹලෝගිය කියනකොට තේජෝ දේවතා ආදී වශයෙන් කියනවා. ඒකනේ මෙතන අදහස් කරන්නේ. එතකොට මේ ලක්ෂණ තේජස කියන එක තමයි පරමාර්ථ ධර්ම වලදී මේ කියන තේජෝ ධාතුව කියලා හඳුන්වන්නේ. තේජනම් ශබ්දේන වහනි සංඛ්‍යාත සසම්බාර තේජස. සසම්බාර අපිට මේක කීපයක් කියවනේ. ලක්කන තේජස, සසම්බාර තේජස, සම්මුති තේජස. අර පඨවි වලට කියනකොට අපට කිව්වේ සම්මුති පඨවි, ලක්ෂණ පඨවි, පඨවි දේවතා, සසම්බාර පඨවි විස්තර කරන්නේ. දැන් එතකොට මේ සාමාන්‍ය ලෝකයා ගත්තට පස්සේ තේජස ශබ්දේන වහනි සංඛ්‍යාත සසම්බාර තේජස. ඒ කියන්නේ දැන් අපි සසම්බාර පඨවි කියලා ගත්තොත් අනිත් ධාතුත් එක්කලා මිශ්‍ර වෙච්ච පඨවි ධාතුවනේ ගත්තේ. ඒවා සසම්බාර වහනි ගින්දර කියලා ගත්තට පස්සේ ඒකේ අනිත් ධාතුත් තියෙනවනේ. තේජෝ ධාතුවට තනියෙන් පවතින්නට බෑනේ අනිත් පඨවි ආපෝ වායෝ වලට වගේම. එතකොට ඒ නිසා අර සසම්භාර සමූහයක්, සම්භාර කියලා කියන්නේ සමූහයක්, සම්භාර සමූහයක් සහිත. දැන් අපි කියන්නේ මෙහෙම කියන්නේ චක්කුසෝත ආදියට එනකොට ඊළඟට විස්තර වෙනවා. ඒ රූප වලට එනකොට දැන් සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙනව නේද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති කියලා විස්තර වෙන්නේ. අන්න එතකොට සසම්බාර චක්ෂු. ඒ කියන්නේ කාටප්ප චක්ෂු ප්‍රසාදයේ දැක්කා කියලා, සෝත ප්‍රසාදයේ දැක්කා කියලා නුවණැසින් ඇලීමක් ඇති වෙන්නේ නැහනේ. නේද? ඒ ප්‍රසාද රූපය
චක්ෂුවෙන් දැකලා තේරුම් ගන්නත් බෑනේ. එතකොට එතන මොකක්ද කියන්නේ? සසම්බාර චක්ෂුව කියලා කියන්නේ මේ S ගුලියම. S ගුලිය දිහා බලලා තමයි, එහි හැඩේ බලලා තමයි, ඒක තමයි සසම්බාර සමූහයක්නේ, ගොඩක්නේ. චක්ෂු ප්‍රසාදේ පමණක් නෙවෙයි S ගුලිය ගත්තට පස්සේ අන්න ඒක දැක්කට පස්සේ යාගේ S ලස්සනයි, බොහොම දිගටි, බොහොම නිල්වන්, යා මුවැත්ති එක වගේ නේද? S පිළිබඳව ඇලීම ඇති කරනවනේ. S පිළිබඳව ඇලීම ඇති කරනවාද කියන්නේ ඔබට තේරුම් ගැනීමට හොඳම ලක්ෂණය තමයි එහි මොකක් හරි ආබාධයක්, සාමාන්‍ය ප්‍රകൃතියෙන් පවතින නැති ස්වභාවයක්, එසේ සුද ඇවිල්ලා, එසේ gediyak ඇවිල්ලා, අන්න ඒ වගේ දෙයක් තිබුණා ඕන දැනගත්ත හැකි. දැන් ඒකට ඇලීම ඇති වෙන්නේ නැහැ එතකොට. එහෙනම් ප්‍රകൃති ඇහැට එනං ඇලීම ඇති කරනවා. පැහැදිලි. ඒ වගේ තමයි මෙතනත් මේ ගණනිතයටත් එහෙම ගන්න ඕනේ. දැන් මෙතන අපට අවශ්‍ය සසම්භාර කියන එක පැහැදිලි කිරීමට. ඒතර සසම්භාර කියලා කියන්නේ සමූහයක්. ඒතර තේජෝ ධාතුව කියලා කියනකොට සෙසු, පඨවි, ආපෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. සුද්දාෂ්ටකයෙන් යුක්ත වෙච්ච එක තමයි මෙතන එතකොට මේ සසම්භාර තේජෝ ධාතුව කියලා කියන්නේ. ඊළඟට තේජෝ කසින, ඒකට ආරම්මන තේජස කියලා කියනවා. තේජෝ කසින නේ තේජෝ ධාතුව මුල් කරගෙන වඩන. තේජෝ දේව ඊළඟට ඒ කියන තේජෝ ධාතුවෙන් කසින වඩලා බඹලෝ උපන්න දෙවියටත් තේජෝ දේවතාවෙක් කියලා කියනවා. ඒක අදක කරගෙන ධ්‍යාන වඩා ආපු නිසා. ඊළඟට තේජස් වාච්‍ය වෙනවා කියලා කියන වාච්‍ය සම්මති තේජ. ඊළඟට සම්මුති තේජස කියලා කියනවා. එතකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ නේද? දැන් සීතල උණුසුමට අපි තේජෝ ධාතුව කියලා කියනවා. උණුසුම් දෙයට දැන් මේසයක් ගත්තොත් ඒකට පඨවි ධාතුව කියලා කියනවා. දැන් අපිට දෙතිස් කුණක භාවනාවේදී මුල් කොටස් 20 පඨවි ධාතුව කියලා හඳුන්වනවානේ. අග කොටස් 12 අපෝ ධාතුව කියලා හඳුන්වනවානේ. නමුත් ඒ වගේ ඒස කියනකොට ඒකේ පඨවි විතරද තියෙන්නේ. ආන්න ඒක තමයි සම්මුතිය. එතකොට සම්මුතියනේ එතකොට. ඒකයි මෙතන එහෙම කියන්නේ සම්මුතිය. ඒසාලෝමානක ආදන්ත ආදී වශයෙන් කියන සම්මුතිය. ඒ වගේ පවතින ධාතු මානසිකාරයට. ඒවා කේසා කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. ලෝමා කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. නකා කියනකොට නියපොතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. ඒකනේ පරමාර්ථය. සම්මුතිය කේසා කියන එක. ලෝමා කියන එක සම්මුතිය. නියපොතු කියන එක සම්මුතිය. දත් කියන එක සම්මුතිය. ඒක තුල පවතින පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා පරමාර්ථය. මෙතන තේරෙන්නට ඇති. තේජෝ ධාතු නම් වූ ලක්ෂණ තේජස සංඛ්‍යාත කියලා කියන්නේ නම් කියන නම වූ කියනවා. අජරාමර සංඛ්‍යාත නිවන කියලා කියන්නේ නේද? දිරීම් නැති, මරණ නැති සංඛ්‍යාත කියන ලද. දිරීම් මැරීම් නැතියි කියන ලද අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතු. පිට අනුමෝදන් කරනකොට අපි කතා කරන්නේ. ඒ වගේ තමයි මෙතන සංඛ්‍යාත කියලා කියන්නේ තේජෝ ධාතුව නම් වූ තේජෝ ධාතුව යයි කියන ලද ලක්කන තේජසද පාච්ච වෙන බව දැනගන්න කියලා කියනවා. එතකොට මේකේ ගන්නේ ලක්කන තේජස. ඒ කියන්නේ චිත්ත රෞණුසුම ගතිය, දවන තවන ගතිය. ඒක තමයි මේ අභිධර්ම කතාවේදී තේජෝ ධාතු විදියට සලකන්නේ. අනිත් ඒවා නෙවෙයි. සම්මුති අපෝ තේජෝ ධාතුව නෙවෙයි. ආරම්මන තේජෝ ධාතුව නෙමෙයි. තේජෝ දේවතා එක නෙමෙයි. සසම්බාර තේජ එක නෙමෙයි. ලක්කන තේජස කියන එක තමයි ගන්නේ. ලක්කන කියලා කියන එකේ පවතින ස්වභාවය, නැචරල් තත්ත්වය. පෙළේ ඔන්න ධම්මසංගණී තේජෝ ධාතු විස්තර කරපු ආකාරයෙන් මේ තියෙන කතමන්තං රූපං තේජෝ ධාතු. ඒ තේජෝ ධාතු රූපේ කියන්නේ කුමක්ද කියලා යම් රසණයක් උණුසුම් බවට යෑමක්, උණුසුමක් ඒ උණුසුම් බවට යෑමක් පටන් ගන්න විදිය බලන්න පොඩ්ඩක් ඔබට. මේකේ බලන්න දැන් පටන් ගන්න විදිය කතමන්තං රූපං තේජෝ ධාතු. මේවත් ටිකක් කල්පනාවෙන් යන්න එක වටිනවා. මොකද අපි ඉතින් නතර වෙන්න නෙවෙයි ධම්මසංගණයට යන්න නෙවෙයි ආරම්භයක් ගන්නෙ. එතකොට කියනවා යම් තේජෝ, යම් උණුසුම, යම් රස්නයක් තේජෝ ගතං රස්න බවට යෑමක්
උස්මා උණුසුමක් උණුසුම් බවට යෑමක් උසුමක් උණුසුම උසුම ගතන් කියනකොටත් ඒ වගේ ඊළඟ අජත්තං ආයෙ ටික මොකද කියන්නේ සත්වයා කියන මේකට අදාළ වූ හෝ බහිද්ධාවා බාහිරේ පවතින හෝ උපාදීන්න චිත්තසංතානයක් සම්බන්ධ වූ හෝ අනුපාදීන්න චිත්තසංතානයක් සම්බන්ධ නොවූ හෝ යම්ගේ උණුසුම් කියලා ගතියක් තියෙනවා නම් එකට කියනවා තේජෝ ධාතුව. මම හිතන්නේ තේරෙන්නට ඇති. ඔන්නෝක තමයි ධර්ම රාජ්‍ය අන්නෝ මේ විස්තර කරති. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ මේ විදිහට. ඉතින් මම කියපු ටික පහළ තියෙනවා සිංහලයට එක්කවට බලලා ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. එතකොට මේකේ කියන විශේෂ දෙයක් බලන්න දැන් පැසවන ස්වභාවය පරිපාචකත්වයේ පුලුස්සන ස්වභාවය දවන ස්වභාවයේ තේජෝ ධාතුවේ ස්වභාවය එතකොට කියන මේ අර්ථය කියන්නේ දවන ස්වභාවය තවන ස්වභාවය පුලුස්සන ස්වභාවය සීතලෙත් තියෙනවා මම ඔබට අර ඉස්සලා කියලා දුන්නේ විදිහට සීතලෙත් තියෙනවා ඒ නිසා සීතේ තේජෝ ධාතුවේම විශේෂයක් තවත් අවස්ථාවක් කියලා දැනගන්න කියලා කියනවා තේජෝ ඒව සීතං තේජෝ ධාතුවමයි සීතල කියලා කියන්නේ කියලා ටීකාවේ ওই ටීකාවල හොඳ විග්‍රහ තියෙනවා සමහර තැන්වල අපි විවාදාපන්න ධර්ම සාකච්ඡාව කරගෙන යනකොට කොහෙන්වත් හොයාගන්න අටුවාවෙත් නැහැ අර පුරාණ ටීකාවට යනකොට තමයි ඒකේ අර්ථය දීලා තියෙන්නේ හරියටම ඒ නිසා මොකද අපි හිතුවක්කාරකමට අර්ථ ගන්න යන්නේ මොකද තව සාකච්ඡා කරලා කාරණා හොයලා තමයි ඒ කොතනකදීවත් ඒක නොතිබුණොත් අපි යම් අදහසක් දෙනවා මෙන්න මේක වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් මෙතන මේ ටීකාවේ එන මතය හරියට හරියි. තේජෝ කියව එක මන්දේහි උන්හත්තේ සීත බුද්ධි උෂ්ණේ මදෝකල්ලි සීතය කියන අවබෝධය සීතය කියන තත්ත්වය පවතිනවා කියලා විභාවිනියේ ඒ ටීකාවක කියලා තියෙනවා. මෙතන බුද්ධි කියලා කියන්නේ අපි අදහස් කරන විදිහට මේ අර බුද්ධිය ප්‍රඥාව කියන අර්ථය ගන්නට එපා. අතර මේ ඔබ හිතන්නේ බුද්ධිය ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? අවබෝධය. නේද? දැන් අපි විඥානය කියන්නේ දැන ගැනීම කියන ශක්තියට බුදුරජාණන් වහන්සේ දුන්නු නම තමයි විඥානය. අවබෝධ කරනවා කියන එකට බුදුරජාණන් වහන්සේ දුන්නු නම තමයි වචනය තමයි බුද්ධිය. අනේ අර්ථයෙන් ගන්නට ඕනේ. අවබෝධ කරනවා යමක් අවබෝධ කරනවා කියන ශක්තියට යමක් නිසි පරිදි අවබෝධ කරනවා කෙනෙකුට කුමන්ත්‍රණ කරලා ඔය නොඑක ආකාරයේ ඒ අවබෝධ කිරීමක් තමයි මේ එකනේ මෙතන අදහස් කරන්නේ කෙලින්ම මනසේ කෙලස් තියෙනකොට අපට පේන පරාසය හරිය පටුයිනේ නේද මනසේ රාගය ද්වේෂය මෝහය මාන ආදී කෙලස් ඇවිස්සුනාට පස්සේ ඔබ බලන්නකො කිසිම හොඳ දෙයක් මතක හිටින්නේ නැහැනේ අනතුරක් මේ අතළඟ තිබුණත් දැනෙන්නේ නැහනේ. දැන් ඕක අපට හොඳට දැනගන්න පුළුවන් නේ දැන් ඔය සත්තු බලන්නකො. ඒ සත්තු ද්වේෂයෙන් බල්ලෙක් පිටිපස්සේ බල්ලෙක් කහපා කණ්ඩ දුවන අපි කියමුකෝ ආගන්තුක බල්ලෙක් ආවා කියලා. පන්නනකොට එතකොට ඒ දැන් වෙනදා පාරට ගිහිලා වාහනයකට හසු වෙන්නේ නැති මේ බල්ලා මොකද වෙන්නේ? අර සතාව හපාගෙන කණ්ඩ ගිහිලා මොකද වෙන්නේ? වාහනයට යට වෙනවා. ඒ ද්වේෂය විශ්නාට පස්සේ රාගය විශ්නාට පස්සෙත් ඔය වගේ අනතුරු ඒ සතුන්ට වෙනවනේ. එතකොට ඒක මොකද රාගයේ මනස ඇවිසිලා ද්වේෂයේ මනස ඇවිසිලා ඊට පස්සේ ඇත්ත පේන්නේ නැත්ත පේන්නේ මොකක්ද ඇත්ත කියලා. ඒතර මේ බුද්ධි කියලා කියන්නේ මොකද්ද එතකොට? ඒව හොයාගෙන යන්න තියෙන හැකියාව නෙවෙයි. අපට කමසෝ හොයන්න විවිධ ආකාරයෙන් ඇසකරනාසාදී පිනවන්න විවිධ අපේ තියෙන මේ අමුතු ක්‍රම පාවිච්චි කරලා ඒක නෙවෙයි බුද්ධි කියලා කියන්නේ. එහෙනම් මනස කෙලෙසුන්ගෙන් නිදහස් කරනකොට ඒ මනසට මේ විශ්වයේ යථාර්ථයේ විනිවිදයි ආනෙකට තමයි බුද්ධි කියලා කියන්නේ. බලන්න අපි ධර්මයේ ඉගෙන ගන්නකොට කොච්චර දෙයක් අපට ලැබෙනවද? භාවනා කරනවා කියලා කියන්නේ මොකක්ද? මනස නිදහස් කරනවා. මනසේ තියෙන කෙලෙස් ටික ඉවත් කරනවා. එතකොට මනසත් විශ්වයේ ස්වභාවයක්. මේ විශ්වයේ හරි සංකීර්ණයි. ඒ විශ්වයේ තමන් මනස කෙලෙසුන්ගෙන් අයින් කරලා තියෙන මට්ටම අනුව අපට විශ්වයේ එපමණ ප්‍රමාණයක් මනසට විද්‍යමාන වෙනවා. ඒකනේ බුද්ධ ධර්මයේ කියලා කියන්නේ. අපට මනුෂ්‍ය රත්නයකට තියෙන මහා ලාභය. මනුෂ්‍ය රත්නයට තමයි මේ හැම හැකියාවක්ම මේ හැම හපංකමක්ම කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා මේක කියනවා මේ
බුද්ධි නේද? මේ කියන එක තමයි. මන්දේහි පුන්හත්තේ සීත බුද්ධි උෂ්ණේ මද වූ කල සීතය කියලා කියනවා. ඒ අවබෝධය උෂ්ණය වුණාට පස්සේ සීතල කියලා කියනවා නේද? දැන් අපි දිය වෙලා තියෙන අයිස්ක්‍රීම් එකක් අපි ගෙනහිලා දානවා සීතකරණයට. දෙකට පස්සේ අන්න එතකොට උණුසුම මද වෙලා සීතල වෙනවා. සීතල මද වෙලා උණුසුම වෙනවා. අනේ ඒ අවබෝධය කියනවා. ඒ අවබෝධය ඒකයි බුද්ධි කියලා කියන්නේ. උෂ්ණ ස්පර්ශවත් තේජහ. උණුසුම් ස්පර්ශය තමයි තේජස කියන්නේ කියලා චාර්වාක ආදී තාර්කිකව කියලා තියෙනවා. ඒකේ අහුවෙන ප්‍රමාණය මේගොල්ලෝ හිතීමනේ. ඒගොල්ලෝ කල්පනා කර ගන්න ක්‍රමය. අපටත් කල්පනා කරන ක්‍රමයක් තියෙනවා. කල්පනා කරනකොට චින්තනයට හසු වෙන පරාසයක් තියෙනවා. හැබැයි චින්තනයට හසු නොවන මනස නිදහස් කරලා ඒකාත්මීව තබා ගන්නකොට තැම්පත් කර ගන්නකොට හසු වෙන ප්‍රමාණයක් තියෙනවා. හිතලා ගන්න එකට වඩා මනස නිදහස් කරනකොට ලැබෙන අවබෝධය හරි පුළුල්. දැන් බුද්ධත්වයේ ලැබුවා කියන්නේ අතට එකනේ නේද? දැන් බුද්ධත්වයේ ලැබුවා කියලා කියන්නේ අතීතේ කෙලෙස් දුරු කිරීමට මනස විවෘත කරලා නිදහස් කරලා ආවා. ආපු එකෙන් බොමැටදී ඒ මනස මුහු කරලා තියෙනවා. ඒතර ඒ මනස නිදහස් කළා. කෙලෙස් එක්ක ලොකු යුද්ධයක් කරලා ආපු ගමන් මගක් ඉතිහාසයක් බොසතාණන් වහන්සේ ගමන් මග. එතකොට මනස විවෘත කරනකොට මනස නිදහස් කරනකොට විශ්ව යථාර්ථයේ උපරිමයට අවබෝධ වුණා. ඒකට කියන බුද්ධත්වය කියලා. ඒකට කියන බුද්ධත්වය කියලා. දැන් බුද්ධ කියන එකත් බුද්ධි කියන වචනේනේ හැදලා තියෙන්නේ. අන්නේ විදිහටයි. වරක සීත වරක උෂ්ණ වශයෙන්ද වරක උෂ්ණ වරක සීත වශයෙන්ද වැටයි හැකි බැවින් බෞද්ධ මත ස්ථිරයි කියලා කියනවා. එතකොට මොකද ඒකේ රසයේ කෘත්‍ය ගත්තට පස්සේ පැහැදිලිනේ. සීතලෙන් කරන්නේ පුරුෂා දාන එකක්, දවණය කරන එකක්, උෂ්ණයෙන් කරන්නේත් ඒක. නිසා ඒක අර ක්‍රියාකාරීත්වය ගත්තට පස්සේ එකයි. ඒ නිසා සීතලයි උණුසුමයි කියලා කියන්නේ තේජෝ ධාතුවම තමයි. ඒකේ අවස්ථා දෙකක් පමණයි වෙනස. ක්‍රියාකාරීත්වය සීතලෙන් කරන්නේත් එකම ක්‍රියාකාරීත්වයක්, උණුසුමෙන් කරන්නේත් ඒ ක්‍රියාකාරකම තමයි. ඒ නිසා සීතලයි උණුසුමයි දෙකම තේජෝ ධාතුව. සීතභාවෝ දහති පරිපාචේති තම්භාවං ගමේති. ඔය කියන්නේ සීතලෙන් කරන්නේ දවනවා රසවනවා. දැන් ඔය සදාහනේ ලෝකාන්තරික නරකය කියන්නේ සක්වලක් තවත් සක්වලක් අතර සම්බන්ධය කියන හිඩැස ඩිස්ටන්ස් එක. ඒතර කියනකොට කියන ඉරක හඳක පහසක් ලැබෙන්නේ නැහැ කියනවනේ. ඒ සක්වලක මේ පෘෂ්ඨයේ සත්තු විවිධ කර්මාන් රූපෝ පහළන ඕපාතික සත්තු එල්ලිලා ඉනවා කියනවනේ. ඉතින් එල්ලිලා ඉනකොට තව සතෙක් ගිහලා ඒ සතාව ගොදුරු කර ගන්න හදනකොට ඒගොල්ලෝ දෙන්නම වැටෙනවා කියනවා. ලෝකාන්තරික නරකය කියලා කියන්නේ ඒකයි. ඒක අර කවදාකවත් හිරු එළියක්වත් වැටෙන්නේ නැති නිසා ඒක සම්පූර්ණයෙන්ම අයිස් කුට්ටියක් වගේ තර සීතලයි. ඒ වැටෙනකොට ඒ සත්තු හරියට අර තෙල් රත් කරලා යමක් දානකොට චුරුචුරු ගාලා සද්දයක් එනවා වගේ අර සීතල අධික නිසා ඒකට වැටෙනකොට ඒ සත්තුවේ පිච්චෙනවා. එතකොට සීතලයේ උණුසුමෙනුයි දෙකෙන්ම කරන්නේ කෘත්‍ය එකයි. වායෝ ධාතුව පිළිබඳව විස්තරයක් කරනවා. දැන් මෙහෙමයි මම මේවට වැඩිපුර විස්තර කරන්නේ. මේවා අපිට අභිධර්මයේ ප ဋ ාණේ අවස්ථානේ දක්වාම අවශ්‍යයිනේ. ඒකයි මේ තරම් කරන්නේ. කියන්නේ අර තියරියක් අවශ්‍යයි. තියරියක් අවශ්‍ය කරනවා, ප්‍රැක්ටිකල් පැත්තත් අවශ්‍ය කරනවා. ප්‍රැක්ටිකල් පැත්ත නොතිබුණොත් තියරි විතරක් තිබුණොත් මේක මම මගේ යන්න බෑ. හුදෙක් පාඩමක් ඉගෙන ගත්ත පමණයි. වායෝ ධාතුව ඉන්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිපද සත්‍යයට අදාළ නොවු ආධ්‍යාත්මික භෞතික කොතනක හෝ පවත්නා වූ සැලෙන ස්වභාවයේ විත්තම්බන ස්වභාවයක අන්න එතකොට සැලෙන ස්වභාවය පුම්බවන ස්වභාවය හැකිලීමයි පිම්බීමයි දෙකම වායෝ ධාතුවේ කෘත්‍යය. වායෝ ධාතු රූපේ කියලා කියනවා. වායෝ ශබ්දයෙන් වාත නම් වූ සසම්බාර වායුවද
අර මුල් හඳුන්වා දීම් ගලපා ගන්න දෙතෙන්ද වායු ශබ්දේ සසම්බාර අනිත් ධාතුත් එක්කලා මිශ්‍ර වෙච්ච සුද්දාෂ්ටක කියනකො ඒක ගන්නත් පුළුවන්. වායෝ කසින වායු අරමුණු කරන වායු ධාතුව අරමුණු කරගෙන ධ්‍යාන වඩන්නේ භාවනා වඩන්නේ ඒක. වායු දේව ඒ භාවනා වඩලා වායු කසිනේ මුල් කරගෙන භාවනා වඩලා ගියේ දෙවිවරු පරම ලෝකෙ උපන්න. සම්මත වායු ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන සම්මත වායුව. ආස්වාස කරන වායුව නේද? ආදී වශයෙන්. වායෝ ධාතු නම් වූ ලක්ෂණ වායුව තමයි මෙතනින් අදහස් කරන්නේ. ඒ කියන්නේ අර පිම්බෙන හැකිලෙන ශක්තිය කියන එකයි අභිධර්මයට අනුකූලව වායෝ ධාතුව කියලා හඳුන්වන්නේ. ඒක තෝරනා බුදුරජාණන් වහන්සේ කතමන්තං රූපං වායෝ ධාතු රූපේ කුමක්ද කියලා කතේතු කමිතා පුච්චාවකට කියන්නේ විස්තර කරලා දෙනු කැමැත්තෙන් භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නයක්. උත්තරය දෙනවා වායෝ ධාතුව වායුවක් වායු බවට යෑමක් පිම්බීමක් රූපවල ඒක ආධ්‍යාත්මික වෙන්න පුළුවන් බාහිර වෙන්නට පුළුවන් සචේතනික වෙන්නට පුළුවන් අචේතනික වෙන්නට පුළුවන් ඒකට වායෝ ධාතුව කියලා කියනවා. පිම්බීම හැකිලිම දෙකම කරන්නේ එකකින් අපිට වායෝ ධාතුව පිළිබඳ හය ආකාරයකට උගන්වනවා. උද්දාංගම අදෝගම කුච්චසේ ආදී වශයෙන් අංගමංගානුසාරී හය ආකාරයකට විස්තර කරන වායෝ ධාතුව පුද්ගල ජීවිතයක් තුළ ක්‍රියාත්මක වෙන. ඒකට බාහිරයේ තියෙනවා නේද? උලඟක් හමාගෙන ඉනවා. ඒක තේරෙන්නේ උන්ට තර වායෝ ධාතුව. යම් වායු ගතිය සුලම් පිරුණු උත්පල කියන්නේ ජලය හට ගන්න නිරුම්මානිලාදී උපුල් පියුම් ආදී එකක්ම ගන්න ඕන එහෙම ගත්තම හරි. ඒ නලවල පවතින වාතය ආදියක්. මෙන්න මේ විදිහට පිපෙන බවක්. පිම්බෙනවනේ. පිපෙනවා කියන්නේ ඇතර පොහොට්ටුව පිම්බෙනවනේ. අන්න එහෙම එකක්. ඒ විදිහට සත්‍යයට අදාළ නොවු ආධ්‍යාත්මික බාහිර මෙන්න මේ විදිහට මේ කියන පිම්බෙන හැකිලෙන ස්වභාවයක් ප්‍රසාරණයේ සංකෝචනය වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ශක්තියට වායු ධාතුව කියලා වදාළා. මේ වායු ධාතුවේ ලක්ෂණය විත්තම්බනේ පුම්බවන ස්වභාවය. ඒක තමයි ලක්ෂණය. ඒකේ කටයුත්ත කියලා ගත්ත ක්‍රියාකාරීත්වය ගත්තට පස්සේ සැලෙනවා. වායති සහජාත ධම්මේ අපතමානේ කତ୍වා වහතිති වයන බල කොච්චර වැදගත්ද කියලා අපි මේ වා පොළව මතනේ බෝල් පොළව තියෙන්නේ එතකොට නේද? වා පොළව ජල පොළව ඒතර ඒ වාතයෙන් තමයි මේක ආරක්ෂා කරන්නේ. මේක විතරම කරකිනවා කියලානේ කියන්නේ අපි නේද? දැන් අපි ගත්තොත් මේ යමක් දැන් අපි ෆ්ලයිට් එකක් වාගේ ව්‍යාසර කරනවා කියලා ඒත් එහෙමනේ වායු ධාතුවේ අර බමරේ කැරකීමත් එක්කලානේ ශක්තිය ලබා දෙන්නේ. ඒතකොට මේ ශක්තිය වායු ධාතුවෙන් අර බැඳීමක් කරනවා එතකොට. රැඳීමක් කරනවා එතකොට. ඒක තමයි කියන්නේ මේ කිව්වේ ඒක තමයි රූප මේ සහජාත ධම්මේ අපතමානේ කତ୍වා වහතිති. ඒක වැටෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කිරීමක් වායු ධාතුවෙන් එතකොට කෙරෙන්නේ ආරක්ෂා කිරීම. රූප රහිත ස්පර්ශවාන් වායු කියලා එතකොට ඕන තාර්කික කියලා තාර්කයෙන් කල්පනා කර කියන උදවියනේ. ඒගොල්ලෝ හිතලා කියලා තියෙනවා මේ අර පඨවි ආපෝ තේජෝ ආදී රූප නැති තැන තමයි වායු ධාතුව. හැබැයි ඉතින් වායු ධාතුව පවතින්නට බෑනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා මේ අටම එකට පවතින. එහෙම වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඉතින් කියනවා ඉතින් දැන් නහය සිදුර තියෙනකොට මෙතන තමයි වාතේ තියෙන්නේ. බිංගයක් මෙතන තමයි වාතේ තියෙන්නේ. කාමරයක් මේක ඇතුලේ තමයි වාතය තියෙන්නේ. ඒතකොට ගලක් ඇතුලේ වාතය නැහැ. ගඩොලක් ඇතුලේ වාතය නැහැ. ඒක සාපේක්ෂ වශයෙන් නේද? නැත්තේ නෑ. මොකද හේතුව? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ ඒ ධාතු අතර ඒකේ සාන්ද්‍රණය ඒකේ සංයුතිය අපි හැමදාම කියන සමානයි. වෙනසක් නැහැ. නිසා යම් තැනක වායුව තියෙනවා නම් එතන පඨවි ආපෝ තේජෝ තියෙනවා. යම් තැනක පඨවි ධාතුව තියෙනවා නම් ආපෝ තේජෝ වායෝ තියෙනවා. ඉතින් ඒ විදිහට හතරම සාන්ද්‍රණයේ සංයුතිය සාපේක්ෂ අගය සමානයි.
තර්කයට හසු වෙන්නේ නැහැ මේ කොටස. එකයි එහෙම කිව්වේ එතකොට. ඒගොල්ලෝ කියන්නේ එකයි හිස්තැනක් තියෙනවා මේක තමයි. ආකාශ රූපේ නම් අපිට ගන්න පුළුවන් නේද? ආකාශ රූපය සුද්දාෂ්ටකයට ඇතුළත් නැහැනේ. අවිනිභෝග රූප නෙවෙයිනේ. එහෙනම් අජට ආකාශය කියලා කියනකොට ඒ අවකාශය අපිට ගන්න පුළුවන් කිසිත් නැහැ කියලා. හැබැයි සාමාන්‍ය අවකාශය ගන්නට බෑ. මොකද දැන් අපි දැන් කතා අපේ මුව සිදුර කියන්නේ මේ කුටි එක වාගේ සිදුර කියලා කියනවා. ඒක කියන්න බෑ. මොකද ඒක ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා. ඒකට ඒකේ ගොඩක් කලාවට පඨවි ධාතුවේ සැහැල්ලු ගතිය තියෙන්නේ. තද ගතිය නෙමෙයි තියෙන්නේ. ඒ වගේ තමයි ඒකේ ස්වභාවය. අන්තනේ ටික තීරෙන්නට ඕනේ. ඉතින් මේවා මට බෝඩ් එකක ලියලා කරන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ මේ හරිය එහෙම අවශ්‍ය කරන්නේ නැහැ. අපි ඉදිරියට මාතෘකා ස්වරූප වලට යනකොට එක එක වයිට් බෝඩ් එකක ලියලා ඊළඟට දැන් මේකේ පටිසමුප්පාද වලට වාගේ එනකොට මේකේ පටිසමුප්පාදයට එනකොට මම වයිට් බෝඩ් එකක ලියලා ඔබට ඒක පැහැදිලි කරලා දෙන්නම්. මේ හරිය එච්චර ගැඹුරු නැති නිසා මතක තියාගන්න. තේරුම් ගන්න. දැන් බලන්න දැන් ඔන්න අපට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන රූප හතර නෝපාදා රූප හතර අපට ඉගෙනුවා. ඒ වචනත් මතක තියාගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වලට කියන නෝපාදා රූප. ඊතුරු රූප 28ට 24ට කියන්නේ උපාදා රූප. ඒ කියන්නේ අර රූප හතර ප්‍රබලයි. උපාදා කියලා කියන්නේ යමක පිහිටෙන් ඉන්නවා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රධානයි. ඒකේ පිහිට ලබාගෙන තමයි ඊතුරු රූප ටික පවතින්නේ. ඒ නිසා මේ ටික නෝපාදා රූප. මේක අනෙකක පිහිටක් අරගෙන ඉන්නවා කියලා කියන්නේ මේක ප්‍රධානයි. අනිත් රූප 24 අප්‍රධානයි. මේකේ පිහිට ලබාගෙන උපාදා කියන එක අල්ලාගෙන ඉන්නවා කියන එක. ඒකට අනුබද්ධව ඉන්නවා කියන එකට. එතකොට සෝවිසි උපාදාය රූප. දැන් මේ ටිකට දැන් ඉදිරියට කියවන ටිකට උපාදා රූප නැත්නම් උපාදාය රූප කියලා කියනවා. ඔය මුලින් කියවෙච්ච ටිකට අනුපාදා නැත්නම් නෝපාදා රූප කියලා කියනවා. මේ වචන මතක තියාගන්න අපට අවශ්‍ය වෙනවා. එතකොට ඊතුරු රූප 24ක් තියෙනවා. ඒ 24 දැන් කොටසක් කඩලා ප්‍රසාද රූප ටික තමයි මේ දක්වන්න ලෑස්ති වෙන්නේ. ප්‍රසාද රූප. දැන් ප්‍රසාද රූප කියලා කියන්නේ තව රූපාදියක් වැදීමට තියෙන ප්‍රතිබිම්බේ වාගේ පැහැය. ඒ ප්‍රසාද කියනකොට දැන් අපි ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම කියලානේ. ඒතර මාත්‍ර සිලුටු ගතිය. දව දෙයකට පරාවර්තනය වෙනකොට යම් දෙයක් පරාවර්තනය වෙනකොට ඒත් එක්කලා සම්බන්ධ වීම, ඒකාත්මී වීම, අරමුණු කිරීම වශයෙන් රූපයයි චක්ෂුවයි ගැටීමක් වෙනවනේ. සිව් විදියට නේද? ඊළඟට චක්ෂුවයි රූපයයි ඊළඟට සෝතයයි ශබ්දයයි අතර ගැටීමක් වෙනවනේ. ස්පර්ශ වීමක් සිද්ධ වෙනවනේ. එතකොටනේ චක්කු විඥාන ආදී සිත් පහළ වෙන්නේ. ඒ නිසා ඒ චක්කු සෝත ආදී ප්‍රසාද රූප කියලා කියනවා. ඒ කියන මෘදු මොලොක් ගතිය, පැහැසර ගතිය, යමක් පරාවර්තනය වීමේ ගතිය, ඒ විදිහට අපි ගමු. ඒ විදිහට ඒ රූප පහ ගැනයි මෙතන මේ කියාගෙන එන්නේ. එතකොට අටවිසි රූපාතුරින් මහා භූත රූප 4 හැර සෙසු රූප සුවිස්ස 24 උපාදාය රූප කියලා කල්ැතුම කියවන්නේ කියලා කියනවා. චිත්තය ඇසුරකට පවත්තන උන්ට චෛතසිකයයි ආයක සිත ඇසුර කරගෙන චේතසියුත්තා චේතසිකානේ නේද? එමණ කියතර සිත ඇසුර කොටගෙන පවතිනවට චෛතසික කියලා කියනවා. ඊළඟට චේතසා කියලා කියනනේ. චේතසා කියන්නේ සිත. ඒතර ඒකේ එදිලා තියෙනවට චෛතසික එක තද්දිත පදයක් බවට පත් වෙනවා. චේතසා උදචේතසානේ කායේන වාචා උදචේතසාවා කියලා කියන චේතසා කියලා කියන්නේ සිතින්. චේතසික කියලා කියන්නේ සිතට අයත් වූවා. එහෙනම් චෛතසික ධර්ම. චේතසා කියනකොට සිත. චේතසික කියනකොට මේක මේ චෛතසික කියන සංස්කෘත මේ තදිත පදයක්නේ. ඒතර අපි පාලි ක්‍රමයට ගත්තොත් චේතසික චේතසා කියන්නේ සිත. චේතසික කියනකොට සිතට අයත් සිතේ ඇතුළත් වූ ධර්ම. චිත්තේ ඇසුරකට පවත්න උන්ට චෛතසිකයයිද
ද්‍රව්‍ය ඇසුරු කොට පවතින ධර්මයන්ට ගුණය කියලා කියනවානේ. යමක් ඇසුරු කොටගෙන පවතින එකේ ගුණය කියලා කියන්න පුළුවන්. රූපයක ගුණය දැකීමේ ස්වභාවය නේද? වර්ණයනේ කියන්නාසේ මහා භූත රූප ඇසුරු කොට පවතින ඒවාට කියන උපාදාය රූප කියලා කියනවා. ද්‍රව්‍ය ඇසුරු කරගෙන ගුණයක් නේ. යම්කට ගුණය කියලා කියන්නේ මේ අපි හඳුන්වන මේ ගුණ ධර්ම කියන එක නෙමෙයි. ඒකේ පවතින ස්වභාවය ගුණය කියලා කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් ආපෝ ධාතුවේ වැగిරෙන ස්වභාවය ඒක තමයි ගුණය. තේජෝ ධාතුවේ දවන ස්වභාවය ඒක තමයි ගුණය කියලා කියන්නේ. අපි කියන අර ක්වොලිටිස් කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. good qualities කියන ගුණාංග ඒ අර්ථයෙන් මෙතන කියන්නේ. දැඩිවගෙන පවත්නා රූප වලට උපාදාය රූප මොනවාද? පඨවි ආපෝ තේජෝ වායත් එක්ක ඒක දැඩිවගෙන ඒක අල්ලාගෙන පස්සේ කරනවා කියන්නේ. කොමක් දැඩිවගෙනද? මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා දැඩිවගෙන ග්‍රහණය කරගෙන පවතිනවා කියලා කියන්න පුළුවන්. ඒ අසුරු කොටගෙන. උපාදාය රූප වඩාහි මහා භූත රූපයන් අසුරු කොටම පවතිනවා කියලා කියන එතකොට උපාදාය රූප ටික අපි කොහොමද දන්නවනේ. ඒ ටික අසුරු කරගෙන තමයි පවතින්නේ. උපාදාය කියනකොට ඒක අල්ලාගෙන ඒකට බාරව ඒක අසුරු කරගෙන යන. අර කියන්නේ අපට සතිපට්ඨාන සූත්‍රයේම නචකින්චි ලෝකේ උපාදීයති කියලා. සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා ස්කන්ධායතන ආදී වශයෙන් දැන ගන්නකොට යෝගාවචරය නචකින්චි ලෝකේ උපාදීයති කිසිම දෙයක් තණ්හා මාන දිට්ඨි වශයෙන් දැටිව ගන්නෙ නැහැ. නෝපාදීයති දැන් මෙතන නෝපාදීයති නෙවෙයි දැන් මෙතන උපාදා දැකගෙන ඉන්නවා. සුවිසි උපාදාය රූපාතුරින් චක්කුසෝත ගාන ජීවා කාය කියන ඒ රූප ටිකට තවත් නමක් තියෙනවා ප්‍රසාද රූප. එතකොට උපාදා රූප 24ක් තියෙනවා. ඒ රූප 24න් 5ක් ප්‍රසාද රූප. ඒවා එතකොට සුවිසි රූප ගත්තට පස්සේ ඒ රූප 24 තුර ප්‍රසාද රූපක් තියෙනවා. ප්‍රසාද රූප නොවූ ඒවාක් තියෙනවා. ප්‍රසාද රූප 5යි චක්කුසෝත ගාන ජීවා කාය. එතකොට ප්‍රසාද රූප නොවූ 24න් 5ක් කඩනට පස්සේ 19ක්. ඒවා උපාදා. ඒවා ප්‍රසාද රූප නෙමෙයි. දැන් මේ පහ මේවා උපාදා රූප වෙනවා ප්‍රසාද රූප වෙනවා. ප්‍රසාද රූපන කැටපතෙහි ප්‍රසාද මණ්ඩය මෙන්න කැඩපතේ ප්‍රසාද මණ්ඩලේ කණ්ණාඩියේ තියෙන අර උපවත් ස්වභාවය මෙන් කර්මයෙන් හටගත් භූත රූපයන් ඇසුරු කරගෙන පවතින ප්‍රසාද ගතියයි රූපේ වැදීමට රූපේ ඝර්ෂණය වීමට රූපය දිස්වීමට පිහිටදී. එතකොට ඒක කියන මොකද? කර්මයෙන් ජනිත භූත රූපයන්ගේ ප්‍රසාද රූපය රූපයන්ගේ ප්‍රසාද ගතිය කර්මයෙන් තකොට පිහිටලා තියෙනවා. එතකොට ඒක පිහිටලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායම ඇසුරු කරගෙන. ඒකයි භූත රූපයන්ගේ ප්‍රසාද ගතිය. රූපේ වදීමට රූපේ වැදීමට සුදු තත්වයෙන් පවතිනවා. ඒකට කියනවා චක්ෂු ප්‍රසාදය කියලා. ප්‍රසාද රූප ඒක පහටම හඳුන්වා දීමක් කරේ. දැන් වෙනම චක්ෂු ප්‍රසාදිය ආදී පිළිබඳව විස්තර කරනවා. දැන් චක්ෂහ කියලා තියෙන්නේ පාපිල දාගන්න චක්ෂු ප්‍රසාදය. ඔකට චක්ෂු ප්‍රසාදය, චක්කු රූපය, චක්කායතනය, චක්කු ධාතුව ඕන නමක් දාගන්න ගැටලුවක් නෑ. ඔබට පහසු විදිහට පාවිච්චි කරන්න. ප්‍රඥා චක්ෂු මාස චක්ෂු කියලා මේ චක්ෂුව දෙආකාරයි කියලා කියනවා. ප්‍රඥා චක්ෂු නම් නුවණ ඇසයි. නුවණ නැමැති ඇස. එක බෙදිලා යනවා බුද්ධ චක්කු, සමන්ත චක්කු, ඥාන චක්කු, දිබ්බ චක්කු, ධම්ම චක්කු කියලා පස් ආකාරයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව වැඩ කරන අවස්ථාව. දැන් බුද්ධ චක්කු කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයයි ආස්‍යානුසේ ඥානයි දෙකටනේ.
අන්න ඒ විදිහට විග්‍රහයක් එහි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඥාන පිළිබඳව වර්ගීකරණයක් තමයි මේ කියන මේ චක්ෂු කියන එක අදහස් කරන්නේ. මාස චක්ෂුව කියන එක නෙවෙයි එතකොට. මාස චක්ෂුර යමක් දැකීමක් නේ කරන්නේ. ඒ වගේ තමයි ප්‍රඥා චක්ෂුරෙන් ඊටහා දෙයක් දකින්න. ප්‍රඥාවෙන් දකින්න එක තමයි වැදගත්. මාස චක්ෂුවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයන්න බෑ. ඒක පුළුවන් මෙන්න මේ කියන ප්‍රඥා චක්ෂුව. මාස චක්කුණ මසසයි. මසින් නැදිච්ච ඇස. ඒක කියනවා සසම්බාර චක්ෂු ප්‍රසාද. සසම්බාර චක්ෂු ප්‍රසාද චක්කුයේ දෙයදරම්. සසම්බාර චක්කු ප්‍රසාද චක්කු. එහෙමයි ගන්නෙ. විරාමයේ තියන්නේ විදියට. දැෂක තියන්නේ විදියට. කොහොමද ගන්න? ඒ විදියට මතක තියා ගන්නට ගන්න මසස දෙයාකාරයි කියලා කියනවා. සසම්බාර චක්කු ප්‍රසාද චක්කු මට ක්‍රමාවක්වත් දාලා නැහැ අවශ්‍ය තැන් වල. සසම්බාර චක්කු ප්‍රසාද ප්‍රසාද චක්කු කියලා දෙයාකාරයි. සසම්බාර චක්කු නම් ඇස් වලෙහි පිහිටි යට ඇස් වල ඇටින්ද මතු බැමෑටින්ද දෑලයේ දෙපැත්තේ දෑ ඇලයේ කියන එක දෙපැත්තේ උරු දෙකේ අක්ෂි කෝටයෙන්ද ඇතුලින් මත්තලුංගයෙන් නේද ඒ පැත්තෙන් මොලේ තියෙන මේ පැත්තෙන් ගත්තට පිටත අක්ෂි ලෝමයෙන් හැවුවට පස්සේ අක්ෂි ලෝමයෙන්ද පරිචින්න වූ මාංශ පිණ්ඩය. ඒ කියන්නේ මේ චක්ෂු මාංශ චක්ෂුව පවතින සීමාවන් වේ දැක්කුයි. මාංශ චක්ෂුව පවතින සීමාවන් වේ දැක්කුයි. හරිද? මේ ඔබට තේරෙනවා ඇති මේ හැම දෙයක්ම කියන්නේ කවුරුවක්වත් ගැන නෙවෙයි මේ පංචස්කන්ධය දැන් නම් රූපස්කන්ධය ගැනමයි මේ කියන්නේ. ඉතින් අපට ධර්ම අවබෝධය කියන්නේ ඕකයි. අපට ධර්ම අවබෝධය ලබන්න මේ කොහෙවත් යන්න අවශ්‍ය කරන්නේ. අපට අවශ්‍ය කරන්නේ ධර්මඥානෙමයි. ධර්මඥානය ඇති කර ගන්නට. එතකොට ධහමට අනුකූලව අපි මේක දිහා බලනවා. ඔක තමයි අපට තියෙන ලොකුම සහනය පින්වත්. ඒ කියන්නේ වෙන තැනකට යන්න ඕනේ අද්විතීය තැනකට අద్භූත දෙයක් එහෙම නැහැ. ධර්මයේ පිළිබඳව හිතන්න ධර්මය අවබෝධ කරගන්න තැන ආදාළ නැහැ. අධ්‍යක්ීම ආදාළ නැහැ. ඒවා ආදාළ නැහැ. කොයි වෙලාවෙද අවබෝධයක් ලැබුණේ? එතන ඉඳලා මේකට සසදාන්න. මේකට ගලපන්න. ඒක තමයි ධර්ම අවබෝධයේ පුහුණු වැඩ පිළිවෙල. එලින් ගැටීම් වලට ගියාට පස්සේ මේක පිළිබඳව හිතන්න තේරෙන්නේ නැහැ. මනස කැමැති නැහැ හිතන්න. එතකොට ධර්මයක් දැනෙච්ච වෙලාවෙම ගලපන්න පුළුවන් ධර්මනේ මේක. ඒ විදිහට ඔන්නක ඒතර ඇස තියෙන ආකාරය පිළිබඳව කියවති මේක ඕන කෙනෙකුට දන්නවනේ හැගත්තර පස්සේ උඩින් කොහමද යටින් කොහමද ඇතුලේ කොහමද වටේට කොහමද හිතා ගන්න පුළුවන්. එතකොට මේ කියන්නේ අර චක්ෂු ප්‍රසාදේ කියන එක නෙවෙයි. සසම්බාර චක්ෂු සමූහයක් කර චක්කුන් ලෝකේ පිය රූපය යනාදී වශයෙන් සතිපට්ඨාන ආදී සූත්‍රවල සඳහන් වෙන ආකාරයට මේ ඇස් ගෙඩියම තමයි මෙතන ගන්නෙ. කෙනෙකුට ඇලීම ඇති කරන තව කෙනෙකුට ගැටීමක් ඇති කරවන්න පුළුවන් මේ මාංශ පිණ්ඩයට. එහි සැකවින් බලතොත් සතර මහා භූත වර්ණ ගන්ධ රස ඕජා සම්භව සංඨාන ජීවිත භාව කාය ප්‍රසාද චක්ෂු ප්‍රසාද කියලා තුදු සම්භාරයකින් 14ක සමූහයක් මෙතන තියෙනවා. 14ක් තියෙනවා බලන්න. සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ චක්ෂ සම්භාර චක්ෂු කියනකොට ඒකේ තියෙනවානේ නේද? තද ගතිය, වැගිරෙන ගතිය, සීතල උණුසුම ගතිය, වායෝ ගතිය පවතිනවා. වර්ණ ගන්ධ රස ඕජා සුද්දාෂ්ටක ඊතුරු කොටස් 4. ඒ කියන්නේ මස් මිඩුවේ ඇස් ගුලිය කියන එකේ පාටක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, ඒ රසයක් තියෙනවා, ක්‍රියාකාරීත්වයක්, ඕජා වැගිරෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕජා කියනකොට අතනත් අපට මහා භූතවලත් ඕජා රූපයේ වැගිරෙන ස්වභාවය. ඒතර වැගිරෙන දෙය ඕජා රූපය. වැගිරෙන ස්වභාවය ආපෝ ධාතු. වැගිරෙන දේ ඕජා රූපය කියලා ගන්න පුළුවන්. ඕජාව ඇත්තට මේ නිෂ්පාදනය වෙලා එන දෙයක්නේ. ආහාර රූපයෙන් නිෂ්පාදනය වෙලා එන ස්වභාවයක්නේ, ඵලයක්නේ.
කොට අපේ චක්ෂුව කියන එකේ තේ ඕජා රූපය තියෙනවා. සම්භව හට ගන්නා ක්ෂණය, ඒ රූපේ හට ගන්නා ක්ෂණය. සංඨාන ආකෘතියක් තියෙනවා, එක එක්කෙනාගේ එක එක ආකාරයෙන්. ජීවිත ඒකත් එක්ක ජීවිත ඉන්ද්‍රිය සම්බන්ධයක් තියෙනවා. මොකද කර්මජ රූපයක්නේ චක්ෂු ප්‍රසාදේ. ජීවිත ඉන්ද්‍රිය අනිවාර්යයෙන් තියෙනවා. භාව ඊළඟට පිරිමියාගේ ඇසෙයි ගැහණියගේ ඇසෙයි වෙනසක් තියෙනවා. කියන භාව රූපයත් ඒකට අදාළයි. එතකොට කාය ප්‍රසාදේ, කාය ප්‍රසාදයත් ඒකේ තියෙනවා. දැන් අපි ගත්තොත් ඇහැට රූපයක් දැකීම චක්ෂු ප්‍රසාදයට වර්ණ රූපේ ගැටීම වුණාට ඇහැට රොඩක් වැටුණා කිව්වොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඇහැට දූවිල්ලක් ගියා කියන්නේ. එතකොට ඒ කියන්නේ චක්ෂු ප්‍රසාදයට නෙමෙයි, ඒක කාය ප්‍රසාදයට. ඒකක් තියෙනවා. ඊළඟ චක්ෂු ප්‍රසාදේ ඔන්න 14ක සමූහයක් තමයි මේ චක්ෂි ගෝලය කියලා ගත්තාට පස්සේ තියෙන 14ක්, එකක් නෙවෙයි 14ක්. දැන් අපි ගත්තොත් එවන ටිකයිනේ අපි ගන්නෙ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය චක්ෂු ප්‍රසාද රූපේ කියලා දශක කලාපනේ ගන්නෙ. ඒකට අමතරව මෙන්න මේ ටිකක් තියෙනවා. විස්තර වශයෙන් බලතොත් සම්බාර සූසාලිසක් මේ විදර්ශනා භාවනා වඩන යෝගාවචරයට මේ කියන්නේ මේ 44ක්. ඒ මෙසේ කියලා කියනවා. සතර මහා භූත වර්ණ ගන්ධ රස ඕජා සංඨාන සම්භව 10යි. කර්ම චිත්ත ඍතු ආහාර වශයෙන් සිවාකාරයකින් මේ ටික ලැබෙන්නට පුළුවන්. එතකොට 46යි. එතකොට 40යි. එතකොට කර්මජ කියන්නේ මෙතන කර්ම චිත්ත ඍතු ආහාර. එතකොට ඔබට කල්පනා වෙයි දැන් එතකොට මේ චිත්තය ඍතු ආහාර වලිනුත් මේ චක්ෂු ප්‍රසාදේ හට ගන්නවද කියලා. ඒක එහෙම ගන්න එපා. ඒකේ තියෙන අවියෝජනීය සම්බන්ධය, අවිච්ඡින්න සම්බන්ධය, අත්‍යන්ත සම්බන්ධය එහෙම ගන්නට ඕනේ. කර්මජ වූ හෝ ජීවිත කියන කර්මජ වූ ජීවිතේන්ද්‍රිය භාව රූපය කාය ප්‍රසාදේ චක්ෂු ප්‍රසාදේ මේ ටිකත් එක්කලා 44ක් වෙන්නේ. මෙහි සෙම උත්සන්න වූ විට සුදුයි. චක්ෂු ප්‍රසාද අපේ ඇහි පාටවල අපට පේනවනේ වෙනස් වෙනවනේ නේ. පිට උත්සන්න වූ විට කළුයි. ලේ උත්සන්න වූ විට රතුයි. දැන් අපි ගොඩාක් වෙලා නාලාවක් කියලා කියන වැස් රතු වෙනවනේ. එතකොට ඒ කියන්නේ මේක අපි ඇස් අරගෙන නෑවොත් ගොඩක් වෙලාවට අන්න ඒක තමයි රතු පාට වෙනවා. ඒක රතු වෙලා එනවා. ගොඩක් වෙලා නිදාගෙන හිටියොත් ඒත් එහෙම වෙනවා. පඨවි උත්සන්න උනාට තදයි එතකොට. ආපෝ උත්සන්න උනාට පස්සේ වැగిරෙනවා එතකොට. කදුළු වැగిරෙනවා. තේජෝ උත්සන්න උනාට පස්සේ ඇහැ දනවා කියලා අපි කියනවානේ. වායෝ උත්සන්න උනාට පස්සේ කැරකෙනවා වාගේ කියනවා. මට මොකොත් පේන්නේ නිකන් කැරකෙනවා වාගේ. හරියට අර විසන්තරාත්ම භාවයේදී අර මද්රි දේවී කී පල්ලන් නෙලාගෙනකොට කැරකෙනවා වාගේ නේද? එහෙම අපට උනත් ඇති වෙන දැන් මටත් මේ ඇදලට කැරකෙනවා වාගේ එකට පණ නැති ගතිය, හැරමිටක් කැර යන්න හිතෙන ගතියක්, එහෙම ගතියක් මටත් පහුගිය දවස්වල තිබුණා. දැන් නම් ඒක ඇත්තේ නැහැ. එහෙම එකක් තිබුණා වැටෙයිද දන්නේ නැහැ. දැන් මෙහෙම යනකොට කියලා ඒ වගේ දින ගණනාවක් තිබුණා. ඒතර කැරකෙනවා වාගේ ගතියක් තියෙනවා. මේ තමගේ ශරීරයේ කන්ට්‍රෝල් නැති ගතියක් ප්‍රමාණයට දැනෙනවා. ඒ නිසා නොක්ක තමයි ඒකෙදී අපිට මේකෙදී මේ කියවේ තිබෙන්නේ. වායු ධාතු උත්සන්න වුණාට පස්සේ ඒක බලපාන ආකාරය. ඉතින් එහෙමනම් අපි අදට වැඩසටහනේ කාලේ හමාර වෙන නිසා සමාප්ත කරමු. අද එච්චර ගැඹුරු නැහැ. හැබැයි ගැඹුරු නැති වුණාට මම ගොඩක් අමතරව කරුණු කියලා දුන්නු නිසා ඒවා පිළිබඳව ඔබට නැවත මේ රෙකෝඩින් එක අහලා මූලික තේරුම් ගැනීමට අමතරව ඒ ਵਿਚාරය තියෙන්න. එතකොට තමයි අපට තේරෙන්නේ මේ ධර්මයයි අපි කියන්නේ දෙකක් නෙවෙයි. මේක පිළිබඳ විශ්ලේෂණය ධර්මයෙන් කරන්නේ වෙන මොකක්වත් මේ පංච පාදානස්කන්ධය පිළිබඳව විග්‍රහයයි බුදුදහම කියලා කියන්නේ කියලා තේරුම් ගන්න. මේ දෙක එකක් නොව එකක් කියලා ඒ විදිහට යන්න. ඒක තමයි ධර්ම අවබෝධයේ නිවැරදි විතිමත් සැලැස්ම පුහුණු වීම. ඒ සඳහා ඔබට මේ කියලා දුන්නු ධර්ම කාරණා සුතමේ ඥානෙ පමණක් නැතුව චින්තාමය ඥානෙ දක්වා ගිහිල්ලා ඒ ඥාන දෙක උපකාර කරගෙන සමත විදර්ශනා භාවනාමය ඥානෙ දක්වා පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේදී දක්වා යන්නට මේ ධර්ම කරුණු පිළිබඳව
අපට ඇතිවෙච්ච අවබෝධය ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වීමට උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තබමින්